තෙරුවන් සරණයි පින්වත් ඔබ හැමදෙනාටම ජීවිතයේ සද්ධර්මය තුළින් ආලෝකමත් කරගන්නට ඔබ වෙනුවෙන් මඟ කියා දෙන ජාතිය බොදු නාලිකාව බෞද්ධ ආරෝප වාහිනිය මේ පැයේදී ඔබ වෙත sannivedanaya කරන දායකත්ව සද්ධර්ම දේශනාව අදත් මෙලෙසින් ආරම්භ කරන්නේ. දේශනාව වෙනුවෙන් සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් උතුම් වූ දම් සභා මණ්ඩපය වෙත වැඩම කොට වැඩ හිඳින ගෞරවනීය ස්වාමින් වහන්සේ පූජනීය ගල්ලෑල්ලේ පඤ්ඤාසාගර ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම පළමුවෙන් සාදු නාද නංවා নমස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. දේශනාව වෙනුවෙන් අද දවසේ පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ සේනානායක මාවත නාවල රාජකිරිය පදිංචි තේමිය උදලාගම මහත්මයා විසින් ආදරණීය භාර්යාවගේ පළමු වර්ෂ පූර්ණ පින්කම නිමිති කර ගනිමින් එතුමියට පුණ්‍යානුමෝදනාවන් සිදු කරමින් සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි පලං වරන්ති සසර කතරින් එතර වෙනු කැමති ධර්ම ශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධාවන්ත පින්වත්නි දැන් මේ පින්වතුන් හැමදෙනාම සෝදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. ඒ සඳහා අද තමන්ගේ පුණ්‍යවන්ත දායකත්වය අරගෙන කටයුතු කරන්නේ නාවල රාජගිරිය සේනානායක මාවතේ තේමිය උදලාගම මහත්මයා ඇතුළු පින්වත් පිරිස විසින්. ඒ අයගේ අරමුණු බලාපොරොත්තු සහ පුණ්‍යානුමෝදනාවන් සිදු කිරීම මේ ධර්ම දේශනාව අවසානයේදී සිදු කරන්නට මා බලාපොරොත්තු වෙමින් සූදානම් වෙන්නේ මේ උතුම් ධර්මානුශාසනාව ආරම්භ කරන්න. දේශනාව ආරම්භයේම හිත තුල අදිෂ්ඨානයක් ඇති කරගන්න. නිවන් මඟ තුල ආවරණ ධර්ම හැටියට පවතින කාමච්ඡන්ද ආදී පංච නීවරණ ධර්ම දුරු වීම පිණිසත් බෝධිපාක්ෂික ධර්ම වැඩිම පිණිසත් ගිනිගෙන දැවෙන මේ ලෝකය තුලම නිවිලා සිසිල් වෙච්ච ජීවිතයක් හදාගෙන මේ ජීවිතය තුලම නිවි සැනසෙන්නටත් අද දවසේ මේ මොහොතේ මා ශ්‍රවණය කරන ධර්මානුශාසනාව උපකාරයක්ම වේවා කියන අදිෂ්ඨානයෙන් ධර්ම ගෞරවයේ උපදවාගෙන ධර්ම ශ්‍රවණය කරමු.
පින්වතුනි ඔබත් මමත් සැරිසරන මේ සසර ගමන ඊටාම ඝෝර කටුක දුක් සහිත සසරක්. ඒ ගමන පුරාවටම අපි විඳපු දුක මෙච්චරයි මෙපමණයි කියලා සීමා කරන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ උපමාවකින් පෙන්නනවා පින්වත් මහණෙනි මේ මහමේරු පර්වතය මහා සාගරය යම් දවසකදී සිඳිලා විනාශ ස්වභාවයට පත් වෙනවා. හැබැයි මහා මුහුද හිඳිලා ගියත් සසරෙහි සත්වයා සැරිසරන තුරු සත්වයාගේ දුක ඉවර වෙන බවක් මම දේශනා කරන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? සසරෙහි සැරිසරන්න දුකම විඳ විඳ දුකම කරපින්නගෙන ජරා මරණ දුකෙන් මේ සංසාර ගමනම අරගෙන යන්නයි තියෙන්නේ. එනිසා බුද්ධිමත් අය භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අහන අය මොහොතකටවත් නැවත මේ සසරට එන්න නෙවෙයි. මේ සසරින් ඊටාම ඉක්මනින් මිදෙන්නයි වීරිය වඩන්නේ. උන්වහන්සේ පෙන්නනවා පින්වත් මහණෙනි සිව් මහත් ද්වීපයටම අධිපතිකම් දරන සක්විති රජ කෙනෙක් ඉන්නවා. එයා සක්විති රජකම් කරලා ඉවර වෙලා මරණයටපත් වෙලා දෙව්ලොව ගිහිල්ලා ඉපදෙනවා. දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේ මේ එකම තැනක්වත් වර්ණනාවට ලක් කරලා නැහැ. පින්වත් මහණෙනි දෙව්ලොව ඉපදිලා නන්දන උයනේ දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන ජීවත් වෙනවා. ඔන්න දිව්‍ය ලෝකෙහෙම යන්න අදහසක් තියෙනවා නම් ඒවත් ටික අතහැරලා දාගෙන මේ ජීවිතය තුලම නිවෙන මඟ හදන එකයි වටින්නේ. බලන්න භාග්‍යතුන් වහන්සේ අපිට උගන්වන එක. පින්වත් මහණෙනි දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන නන්දන උයනේ පංචකාමයන් විඳගෙන ජීවත් වෙනවත්. ඒ පංචකාමයන් විඳගෙන ජීවිතය ගත කළත් පින්වත් මහණෙනි කරුණු හතරකින් ඒ සක්විති රජුරුව උනත් දෙව්ලොව ඉන්න දෙවිවරු උනත් සමන්විත වෙන්නේ නැත්තම් එයා සතර අපායෙන් මිදෙන කෙනෙක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කෙනෙකුට මේ ලෝකේ ලබන්න පුළුවන් ලබන ප්‍රතිපදාවට අනුව මේ ලෝකේ සැප සම්පත් අතින් හිමි කරගෙන යන්න පුළුවන් ඉහළම තැන මොකක්ද කියන්න බලන්න. සක්විති රජකම නේද? කෙනෙකුට හිමි කරගෙන යන්න පුළුවන් ඉහළම තැන තමයි සක්විති රජකම. දැන් බලන්න මහණෙනි සක්විති රජ කෙනෙක් උනත් වැඩක් නැහැ. කාරණා හතරකින් එයා සමන්විත වෙන්නේ නැත්තම්. පින්වත් මහණෙනි ඊට වඩා වටිනවා කියනවා පිණ්ඩපාතයෙන් හරි ජීවත් වෙලා. ඒ කියන්නේ අනුන්ගෙන් හරි කමක් නැහැ ආහාර පාන ටිකක් ඉල්ලගෙන අඳින්න වස්ත්‍ර නැති වුණත් කඩමලු හරි කමක් නැහැ දරාගෙන මහණෙනි කරුණු හතරකින් සමන්විත වුණොත් සක්විති රජුරවන්ට වඩා එයා මේ සතර අපා දුකෙන් නිදහස් වෙනවා කියලා. දැන් බලන්න සක්විති රජ කෙනෙක් වුණාට වැඩක් නැහැ කියනවා
භාග්‍යවතුන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන නිවනට අදාළ සීලයක් සම්පූර්ණ කරන්නේ නැත්තම්. හැබැයි යම් කෙනෙක් අනුන්ගෙන් හරි කමක් නෑ ඉල්ලගෙන, කඩමලු හරි කමක් නෑ දරාගෙන, භාග්‍යවතුන් වහන්සේ ගැන නොසෙල්වෙන ප්‍රසාදයක් ඇති කරගෙන, ධර්මයේ පිළිබඳවත් නොසෙල්වෙන ප්‍රසාදයක් ඇති කරගෙන, සංඝයා පිළිබඳවත් නොසෙල්වෙන ප්‍රසාදයක් ඇති කරගෙන, නිවනට අදාළ නොකැඩෙන නොබිදෙන සීලයක් ආරක්ෂා කරගත්තොත් එයා සතර අපායෙන් මිදෙන කෙනෙක් බවට පත් වෙනවා කියනවා. හැබැයි බැලූ බැල්මට අපිට තේරෙන එක තමයි කඩමලු දරාගෙන පිණ්ඩපාතයෙන් ජීවත් වෙනවාට වඩා හැම කෙනෙක්ම මහන්සි වෙන්නේ පුළුවන් තරම් පංචකාමයන් වලට ඇලි ඇලි, පංචකාමයන් විඳ විඳ, සැපයි කියලා මේ සම්මතයේ තුල නේද, සැපයයි පනවාගත්ත ඒ සැප හොයාගෙන යන එකට තමයි ලෝකේ වැඩිපුරම කැමති. හැබැයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ නැහැ ඒ සැපත් සදාකාලිකව පවතිනවා කියලා. දැන් බලන්න, සමහර අවස්ථාවන් වලදී උන්වහන්සේ සිනහ පහල කරපු තැන් තියෙනවා. ඒ සිනහ පහල කරපු තැන් අතර එක අවස්ථාවක ගවරැලක් දැකලත් සිනහ පහල කරලා තියෙනවා. හේතුව මොකද්ද? අතීතයට හොයාගෙන ගියොත් මෙතන ඉන්න එකම කෙනෙක්වත් දකින්නේ නෑ ආනන්ද මම සක්විති රජකම නොලබපු. ඒ කියන්නේ දැන් මේ හරකෙක් වෙලා හිටියාට සංසාරේ කොතනක හරි ඒ සැපතත් විඳලා තියෙනවද නැද්ද? විඳලා තියෙනවා. දැන් බලන්න, ඒකෙන් තේරෙන්නේ මොකක්ද? මගඵල අවබෝධයක් නැතුව කොච්චර මේ ලෝකේ සැප සම්පත් වින්දත් සහතිකයක් දෙන්න බෑ එයා සතර අපායට ආපහු වැටෙන්නේ නෑ කියලා. තේරෙනව නේද ඔය ඇත්තන්ට? ඒ නිසා මගඵල නොලබා මේ ලෝකේ කොච්චර සැප වින්දත් එයා දුකෙන් නිදහස් වෙනවාය කියලා කිසිම කෙනෙකුට තීරණය කරන්න බෑ. දැන් එහෙනම් අපිටත් හිතන්න දෙයක් තියෙනවා. මොකද්ද? සක්විති රජ කෙනෙක් වෙන්න මහන්සි වෙනවට වඩා වටිනවා මේ ජීවිතයේ තුල අපිට ලැබිච්ච සම්පත් ධර්මානුකූලව විඳගෙන මේ ජීවිතය තුල මාර්ගඵල අවබෝධයට පත්වෙන්න වීරිය වඩන එක. මොකද සක්විති රජ කෙනෙක් වෙන්න හෝ දෙව්ලොව යන්න හෝ අපේ කැමැත්ත තියෙනවා කියලා කියන්නේ ආපහු මේ සසරේ අපිට ඉපදෙන්න මැරෙන්න සිද්ධ වෙනවා. ඒ වාගේ සැප සම්පත් ඉවර වුණාම ආපහු කොහෙටද වැටෙන්නේ? සතර අපායට වැටෙන්න පුළුවන්. දැන් බලන්න, සක්විති රජ කෙනෙක් වුණත් වැඩක් තියනවාද නේද? ඒ සැප ඉවර වෙලා ආයි හරක් වෙලා නොඑක් සත්තු වෙලා මේ සතර අපායට වැටෙනවා නම් ඊට වඩා වටිනවා මේ ජීවිතය තුල පුළුවන් තරම් තම තමන්ගේ ආත්ම දමනය පිණිස ගුණ ධර්ම දියුණු කරන එක. උන්වහන්සේ විවිධ උපමාවන් වලින් පෙන්නනෝ පින්වත්නි මේ සංසාරයේ තවත් එකම භවයකවත් ඉපදෙන්න අවශ්‍ය කරන්නේ නැති බව. ඒ කියන්නේ නැවත මේ සසර පතන්න අවශ්‍ය නැහැ. සසරෙහි දුක පුළුවන් තරම් තේරුම් අරගෙන ඒ සසර ගැන කලකිරිලා සසරින් මිදෙන්න කියන එකයි හැමතිස්සෙම අපිට අවධාරණය කරන්නේ.
තවත් උපමාවකින් උන්වහන්සේ පෙන්නනවා පින්වත් මහණෙනි සිංහයෙක් ගොදුරු හොයන්න කලින් තමන් ඉන්න තැනින් එළියට ඇවිල්ලා 3 වතාවක් ශබ්ද කරනවා කෑ ගහනවා. එහෙම කෑ ගහනකොට දේශනාවේ තියෙනවා පින්වත්නි රජ්ජුරුවන්ගේ ඇත්පන්තියේ ඉන්න ඇත්තු දන්වැල් කඩාගෙන යන්න හදනවලු. එහෙම යන්න බැරි අයට එක තැනම මල මුත්‍ර පිට වෙනවලු. මොකක් නිසාද? බය නිසා. කාගේ නාදයටද? සිංහ නාදයට බය නිසා. භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා පින්වත් මහණෙනි තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඒ භාග්‍යවතුන් වහන්සේ දුකෙන් මිදෙන මඟ මේ සසරෙහි ස්වභාවය ආදී සියලු දේවල් ගැන දේශනා කරනකොට දෙව්ලොව ඉන්න දෙවිවරු පවා සංවේගයට පත්වෙනවලු. අහෝ මේ විඳින සැපත් නිට්ටයයිද අනිත්‍යයිද? කියන්න බලන්න. අනිත්‍යයි. නිට්ටය වූ සැප මේ ලෝකයේ තුල නැහැ. අවේදිතව ලබන එකම සැපය නිවන විතරයි. එතනින් එහාට තියෙන හැම සැපතක්ම නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. ඒවා සදාකාලිකව පවතින ඒවා නෙවෙයි. දැන් බලන්න ඒක අපිට හොඳට තේරෙනවා උන්වහන්සේගේ දේශනාව ගැන අවධාරණය කරනකොට. ලෝකේ මිනිස්සුන්ට කොච්චර භෞතිකව දේවල් තිබුණත් වැඩක් නැහැ. ආධ්‍යාත්මිකව ඒ අය රැකෙන්නේ නැත්තම්. අපිට උගන්වන්නේ හැමතිස්සෙම මෙනෙහි කරන්න කියලා. මහා සම්පatti සම්පත්තා යථා සත්තා මතායිද තථා අහං මරිස්සාමි මරණං මම හෙස්සති. මේ ලෝකේ මහා සම්පත්තීන් තියාගත්ත මිනිස්සු මරණයටපත් වුණා නම් එවැනි සැප සම්පත් වලින් පිරිච්ච ජීවිත ගත කරපු අයත් ජරා මරණ දුකට වැටුණා නම් මම ගැන කවර කතාද? එනිසා භාග්‍යතුන් වහන්සේලා අපිට අවධාරණය කරන්නේම පින්වත්නි ඔබ හොඳට ධාරණය කරගන්න නැවත නැවත මේ සසරේ ඉපදී සැප ලබන මග නෙවෙයි. උන්වහන්සේ ලෝකයට පහළ වුණේම මේ ජීවිතේම සත්වයා අජරාමර තත්වයට පත් කරන්නයි. ඔයතු දන්නවා මේ බුද්ධ ශාසනයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අග්‍රදායකයා කවුද? අනාථ පිණ්ඩික සිටුවරයා. අනාථ පිණ්ඩික සිටුතුමාට ඉඳලා තියෙනු කාල කියලා පුතේ. මොකද්ද නම? කාල. මේ කාල සිටුවරයා සිටු පුත්‍රයා අනාථ පිණ්ඩික සිටුතුමා හොඳට ගුණධර්ම දියුණු කරගෙන ධර්මයේ හැසිරුණත් පුතා එහෙම හැසිරෙන කෙනෙක් නෙවෙයි. ඔබ සමහර විට මේක අහලා ඇති. ඊටාම කෙටියෙන් මේක සිහිපත් කරගන්න එක තුලම අපිට ලොකු පණිවිඩයක් දෙනවා. දවසක් සිටුතුමා කල්පනා කළා මම කොච්චර මේ ධර්ම මාර්ගයේ තුල හැසිරුණත් මගේ පුතා මේ දහම් මගට තවම ඇවිල්ලා නැහැ. දැන් අදටත් එහෙම පවුල් නැද්ද? තියෙනවා. අම්මල තාත්තලා මහා වෙහෙර විහාර හදනවා. දරුවෝ අඩුම තරමේ තිසරණේවත් පිහිටන්න දක්ෂ වෙන්නේ නැහැ. අම්මල තාත්තලා බැලුවොත් පන්සල් වලමයි. දරුවෙක් ආසාවකට පන්සලට ගෙන්න ගන්න බෑ. දැන් බලන්න. අනාථ පිණ්ඩික සිටුවරයාත් කල්පනා කළා මම කොච්චර මේ වැඩපිළිවෙල තුල හික්මුණත් මගේ කාල සිටු පුතා එහෙම නැහැ. දවසක් උපක්‍රමයක් යෙදුවා. ඔන්න ඔය ඇත්තන්ට උනත් හොඳයි. බැරි වෙලා හරි දරුවෝ ඇත්ත වගේම දහම් මඟ තුල හික්මෙන්නේ නැත්තම් මේ උපක්‍රම ටිකක් යොදලා බලන්න.
බැරි වෙලා හරි ගියොත් කොච්චර හොඳද නේ? දවසක් උපක්‍රමයක් යොදනවා. පුතා ළඟම එනම පෝය දවස. මං කහවණු 100ක් දෙන්නම්. පන්සලට ගිහිල්ලා බණ පදයක් මතක තියාගෙන ඇවිල්ලා මට කියන්න. මොකද්ද කියන්නේ? පන්සලට ගිහිල්ලා එන්න. පෝය එනවා පන්සලට ගිහිල්ලා සිල් සමාදන් වෙලා එන්න. ඉස්ලාම කිව්වේ එහෙම සිල් සමාදන් වෙලා එන්න. දැන් පෝය දවස ආවහම කාල ගිහිල්ලා සිල් සමාදන් වෙලා ආවා. එනකොටම ඉල්ලුවේ මොකද්ද? කහවණු 100. ඊළඟට අනාථපිණ්ඩික සිටුවරයා කල්පනා කළා එකම එක ගුණයක් හරි වැඩිලා තිබුණා නම් එන ගමන්ම මේ සල්ලි ටික ඉල්ලගෙන ඉන්නේ නැහැ. ඒ කියන්නේ තවම මෙයා ප්‍රමාදයි. තවත් එතනින් නතර වෙන්නේ නැතුව කිව්වා ඊළඟට පෝය එනකොට පන්සලට ගිහිල්ලා බණපදයක් අහලා මට ඇවිල්ලා ඒ බණපදේ කියන්න. දැන් මේ පාර දෙන්නේ කහවණු 100යිනේ 1000ක් දෙන්නම් කිව්වා. දැන් කාලය යන්නේ මොන අරමුණෙන්ද? කහවණු 1000 ගන්න. සසර දුකෙන් මිදෙන්නද? නෑ. ධර්මය අවබෝධ කරගන්නද? ඒත් නෑ. මේ පංචකාමයන් වලට තියෙන ආසාව, කැමැත්ත. භාග්‍යවතුන් වහන්සේ කාලව දැක්කා. උන්වහන්සේට පින්වත්නි ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානයෙන් මේ සත්වයාගේ ඉන්ද්‍රිය ධර්මයන් කොච්චර වැඩිලා තියෙනවාද කියලා දකින්න පුළුවන්. දැන් අපි මේ බණ 100ක් 200ක් විතර අහනව නේද? මේ ගාථාවෙන්ම තව දුරටත් තව දේශකයන් වහන්සේ බණක් කිව්වොත් මීට වඩා ටිකක් වෙනස් වෙන්න පුළුවන්. හේතුව මොකද්ද? අපිද අවබෝධ කරගන්න ග්‍රහණය කරගන්න ආකාරයෙන් තමයි ඔයත්තන්ට මේ ධර්මය වටහලා දෙන්නේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ නමකට පුළුවන් බණ 100ක් එකම මිනිසුන්ට කියන්න ඕන නෑ. ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානයෙන් දකින උන්වහන්සේ අවබෝධ කොටගත්ත උන්වහන්සේ තේරුම් ගන්නවා. උන්වහන්සේට වැටහෙනවා මේ කෙනාට මෙන්න මේ කාරණා ටික ගැන පැහැදිලි කළාම සත්‍ය අවබෝධයට යන්න පුළුවන්. ඒ නිසා ඔබ වුණත් ජීවිතේ කිසිම දවසක බණ අහන එක නතර කරන්නත් එපා. මොකද මේ දේශනා අපි හිතමු 100ක් විතර අහනවා කියලා. ওই දේශනා 100 ඇතුලේ පින්වත්නි ඔබට වඩාත්ම සමීප වචන ටිකක් තියෙන්න පුළුවන්. ඒ වචන ටික ඇහිලා ඔබ නතර වුණාම එතන ඉඳලා ඔබ තව දුරටත් අවබෝධයට මඟ විවර කරගනිවි. දැන් බලන්න අඟුලිමාලට කිව්වේ මොකක්ද? මම නැවතුණා ඔබ නවතින්න. එතන ඉඳලා නේද අඟුලිමාල හිතන්න ගන්නේ. දුවන ගමන් ඇවිදින ගමන් මං මේ වෙනද හැමෝම පාස් කරගෙන දුවන කෙනා. මුන්වහන්සේත් මේ ඇවිදින ගමන් වඩින ගමන් කියනවා මට නැවතුණාලු නවතින්න කියලා. අන්න බලන්න. ඒ වචනය තුල ඉඳලා තමයි අඟුලිමාල හිතන්න ගන්නේ. මොකද්ද මේ කතාව? වඩින ගමන් කියනවා නැවතුණාලු මට නවතින්නලු. දැන් බලන්න. බැලූ බැල්මට උඩින් පේන අදහසට වඩා ඒ තුල ගම්ම්‍ය වෙච්ච යට අදහසක් තියෙනවා, ගැඹුරු අදහසක් තියෙනවා. උන්වහන්සේ අපේක්ෂා කළේ අඟුලිමාලට පෙන්නුවේ තණ්හා ආදී නොඑක් මදමානයන්ගෙන් මේ సంతානේ පිරීලා තියෙන තාක්කල් සසරෙහි නැවැත්මක් නැහැ. ඒ සියල්ල බිඳලා දුරු කරලා ප්‍රහාණය කරලා මම මේ සසර ගමන නැවැත්තුවා.
ඔබ නවතින්න. අන්න ඒ වගේ ඔබට වුණත් මේ දේශනා අතරතුර වඩාත්ම ඔබට හිතන්න විමසන්න ඔබේ විමර්ශන බුද්ධියටම ඉඩ තියෙන වචන ටිකක් ඇහෙන්නත් පුළුවන්. එතකොට ඔබ පින්වත්නි නවතිනවා එතන. දැන් බලන්න සමහර මිනිස්සුන්ට අවබෝධයට යන්න සාමාන්‍යයෙන් අපි එදිනදා ජීවත් වෙනකොට නොයේක් සිද්ධීන් වෙනවා. සමහර මිනිස්සු ඒ තැන්වල නවතිනවා. සමහර මිනිස්සු මොකද කරන්නේ? නවතින්නේ නැතුව නැවතත් යන්න උත්සාහවන්ත වෙනවා. නවතිනවා කියලා මෙතන අදහස් කරන්නේ එතන හිතන්න පුරුදු වෙනවා. එතන ඉඳලා හිතන්න පුරුදු වෙනවා. දැන් අපි හිතමු ඊටාම ආදරෙන් දරුවෙක් හදනවා කියලා හිතන්න. දරුවෙක් හදපුවාම ඔයත් ගොඩාක්ම මහන්සි වෙලා අවශ්‍ය සියලුම සැප සම්පත් දීලා ආදරෙන් හදන්නේ මේ මගේ දරුවා කියලා. බැරි වෙලා හරි අවුරුදු 18ක් 19ක් වෙනකොට අපි හිතමු කාත් එක්ක හරි පැනලා ගියා කියලා. දැන් පැනලා ගියාම මොකද්ද වෙන්නේ? සමහර කෙනෙක් ඒක වෛරයකට පෙරලගෙන නේද? නැවත මේ සසරෙහි කොතනක හරි හමු වුණොත් මම මේ ජීවිතේ හෝ වේවා පලිගන්න නේද? හිරිහැර කරන්න නොඑක් දේවල් වලට හිතන්න පුළුවන්. ඒකම පාදක කරගෙන තව කෙනෙක් හිතන්න පුළුවන් මේ ලෝකේ කොච්චර මගේ මම කියාගෙන පෝෂණය කළත් මගේ නම් ඇයි මාව දාලා ගියේ නේද? මගේ නම් ඇයි මට මේ දුකක් ආවේ? මේ හැම දෙයක්ම බොරුවක්. සියල්ල මම මනසින් හදාගත් එකක් මේ තියෙන්නේ කියලා ඒකම පාදක කරගෙන මිදෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. දැන් ඒ වගේ සිද්ධි අවස්ථා අපිට එන්නේ නැද්ද? සමහර අවස්ථාවල් එනවා. පින්වත්නි මහා ලොකු අවස්ථාවල් එන්න ඕන නැහැ. ඇත්තටම අපි ආදරය කරන කෙනෙක් මරණයටපත් වුණොත් ඒ මරණයම ඇති අපිට ජීවිතය ගැන ගැඹුරින් හිතලා තේරුම් අරගෙන ඊටාම ඉක්මනින් මිදෙන වැඩපිළිවෙල අනුගමනය කරන්න. වෙන සිද්ධි වෙන්න ඕනිත් නැහැ. අපේ අම්මගේ මරණය නේද? තාත්තගේ මරණය, බිරිඳගේ මරණය, දරුවන්ගේ මරණය මේ මරණයත් ඇති අපිට සසරෙන් මිදෙනවා නම් ඒකම කමටහනක් කරගෙන ඒකම උපයෝගී කරගෙන මිදෙන්න. ඉතින් ඒක නිසා කොයිම වෙලාවකවත් අතහරින්න හොඳ නැහැ. ධර්ම ශ්‍රවණය කරන එක. භාග්‍යවතුන් වහන්සේට හැකියාව තියෙනවා සත්වයාගේ ඉන්ද්‍රියන් කොච්චර දුරට දියුණු වෙනවාද දියුණු වෙලා තියෙනවාද කියලා බලලා ඒ අයට ගැළපෙන විදියට දහම් දෙසන්න. කාලසිටුවරයා ගැනත් කාලසිටු පුත්‍රයා ගැනත් භාග්‍යවතුන් වහන්සේ දැකලා එකපාරටම මේ ධර්මයේ මතක හිටින විදිහට බණ කියන්න ගියේ නෑ. එතකොට මොකද්ද වෙන්නේ? අවධානයෙන් බණ අහනව මතකෙහි දරා ගන්න. ඒ තුල මොකද්ද වැඩෙන්නේ? වීරියත් වැඩෙනවා. අන්න බලන්න. අවධානයෙන් වීරිය වඩමින් ධර්මය අහනකොට දේශනාව ඉවර වෙනකොට කාල සෝතාපන්න ඵලයටපත් වුණා කියනවා. භාග්‍යවතුන් වහන්සේ උදෑසන දාණයට සිටු මැදුරට වැඩම කළා. කාලත් සිල් පවාරණය කරලා සිටු මැදුරට එනකොට අනාථපිණ්ඩික සිටුවරයා කහවණු 1000ක් සූදානම් කරගෙන ඉන්නේ. ආවන් පස්සේ කහවණු 1000 දුන්නා. ගත්තේ නෑ. භාග්‍යවතුන් වහන්සේ මාතෘකා කළ ගාථාව දේශනා කළා. බලන්න. පතව්‍යා ඒක රජ්ජේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි පලංවරං. යම් කෙනෙක් මේ පෘථුවියටම අධිපතිකම් දරනවාට වඩා
සග්ගස්ස ගමනේනවා දෙව්ලොව යනවටත් වඩා සබ්බ ලෝකාධිපච්චේන දසදහසක් මේ ලෝක ධාතුන් වලට අධිපතිකම් කරනවට වඩා සෝතාපට්ටි පලං වරං සෝතාපන්න ඵලයට පත්වෙන එකයි වටින්නේ. දැන් බලන්න ඔබ අපි හැම කෙනෙකුටම ජීවිතේ හිතන්න තියෙන තැනක්. කොච්චර ලැබුණත් මදි මදි කියාගත්ත මේ ලෝකය නේද? කොච්චර ලැබුණත් තෘප්තිමත් වෙන්නේ නැති මේ ලෝකය හැමදාම සැප හොය යනවා. ඒකෙන් කියන්නේ ඔබට සැප විඳින්න එපා කියන එක නෙවෙයි. ඔබ අතීත සංසාරයේ කරපු පින් මත ඔබට ලැබෙන යම් හෝ මේ ජීවිතයේ සැපක් තියෙනවා නම් ඒ සැපයද අනිත්‍ය වෙලා යන දෙයක් බව දැනගෙන විඳින්න. අනිත්‍ය වෙලා යන දෙයක් බව විඳිනකොට දැනගෙන විඳිනකොට ඒ සැපයට අපි ඇලෙනවද නැද්ද? ඇලෙන්නේ නැහැ. එතකොට මේ ලෝකේ අපිට ලැබිච්ච හැමදේම ඇලීමකින් තොරව ගැටීමකින් තොරව පරිහරණය කරලා විඳලා මරණයටපත් වෙනකොට අපේ හිත හරිම නිදහස්. ඇයි? සැප විඳ එක ඇත්ත. ඒ සියලු සැප සම්මතයේ තුල අපිට ලැබෙන එකක්. ඒ සැපය වින්දා හැබැයි ඒ එකම සැපයකටවත් අපේ ඇලීමක් නෑ. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා සියලු ලෝකයන් වලට අධිපතිකම දරනවට වඩා පින්වත්නි මේ තණ්හාවේ සීමාවක් නෑ. රට්ටපාල මහරහතන් වහන්සේගේ ගාථාවල බලන්න. උන්වහන්සේ පෙන්නනවා රජ්ජුරුව කෙනෙක් එක රාජ්‍යයක රජකම් කරනකොට තවත් රාජ්‍යයක් ගැන කවුරු හරි කෙනෙක් ඇවිල්ලා වර්ණනා කරනවා කියනවා. ඒ රජ්ජුරුවන්ට හිතෙනවලු මේ රාජ්‍යයේත් රජකම් කරන ගමන් ඒ රාජ්‍යයත් අත් කරගන්න. බලන්න තණ්හාවේ සීමාවක් නැහැ. කොච්චර ලැබුණත් මොකද හිතෙන්නේ? මදි කියලා. ඒ නිසාම තමයි මම පැවිදි වෙන්නේ කියලා රට්ටපාල මහරහතන් වහන්සේගේ ගාථාවල තියෙනවා. ඒක නිසා හොඳට තේරුම් ගන්න. අපි යන මේ සසර ගමනේ එච්චර සුබ එකක් නෙවෙයි, සාර එකක් නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ මොහොතකටවත් ඔබ මාව මේ සසරෙහි ප්‍රමාද වෙනවාට කැමති වෙන්නේ නැත්තේම සත්වයාට විඳින්න තියෙන දුක වැඩි මේ සසරේ නැවත නැවත යන්න. ඒක නිසා උන්වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා මේ ජීවිතේ පුළුවන් තරම් මෙන්න මේ අංග හතර ප්‍රගුණ කරන්න. දැන් ඉහතින් ඔබට සිහි කරලා දුන්නා භාග්‍යවතුන් වහන්සේ ගැන තියෙන ප්‍රසාදය, ධර්මයේ ගැන තියෙන ප්‍රසාදය, ඊළඟට සංඝයා ගැන තියෙන ප්‍රසාදය, අපේ සීලය නොකැඩෙන, නොබිදෙන, සිදුරු නොවන, කැලල් ඇති නොවන නිවනට අදාළ සීලයක් බවට පත් කරගන්න එක. ඒත් එක්කම අපි දක්ෂ වෙන්න ඕන හැමතිස්සෙම කල්යාණ මිත්‍ර සත්පුරුෂ සේවනයට නැඹුරු වෙන්න. ඇයි? කල්යාණ මිත්‍රයෙක් තමයි හැමතිස්සෙම සසරින් මිදෙන මඟ කියලා දෙන්නේ. පින්වත්නි ඔබට අපිට මේ ජීවිතේ හම්බ වෙන සමහරලාට අම්මලා තාත්තලවත් දහමට අනුව කල්යාණ මිත්‍රයෝ වෙන්නේ නැහැ. එයා හොඳ අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. ඒක ඇත්ත. ගුණයන්ගෙන් ගත්තොත් සමහර විට මට හිතෙන්නේ මගේ තාත්තා තරම් වෙන තාත්තා කෙනෙක් මේ ලෝකේ හොඳ නැහැ කියලා. ඒ කියන්නේ හොඳම තාත්තා මගේ තාත්තා කියලා. හැබැයි දහමට අනුව කල්පනා කරලා බැලුවොත් ඒගොල්ලෝ අසත්පුරුෂයි කියන එක නෙවෙයි මේ කියන්නේ. කල්යාණ මිත්‍රයෙක් නොවෙන්න පුළුවන්. මොන අම්මද මොන තාත්තද පින්වත්නි ඔබට කියන්නේ තරුණ කාලේ පුතේ මේ සසර හරි දුකයි මේකෙන් ගැලවෙන්න මහන්සි වෙන්න කියලා ඇහෙනවද වචනයක්වත්? ඇහෙනවද? නෑනේ.
කියන්නෙම මොකද්ද? අල්ලපු ගෙදර එක්කෙනා නේද? ડોක්ටර් කෙනෙක් වෙනවා නම් ඔයාට පුළුවන් නම් ඊටත් වඩා ඉහළට යන්න බලන්න. ඒකෙන් කියන්නේ ડોක්ටර්ස්ලා වෙන්න එපා කියන එකද? නෑ. ඒක නෙවෙයි මේ කියන්නේ. ඒ එකම තැනකවත් අපිට කියලා දෙන්නේ සසරින් මිදෙන්න ඕන ක්‍රමය. අඩුම තරමේ පින්වත්නි ඔබ හොඳට හිතලා බලන්න මේ කියන එක. සමහර අම්මල තාත්තල දුක් විඳ අපේ ආච්චි අම්මල සීයලා දුක් විඳ මැරෙනව නේද? මරණ මංචකේ ඉන්නකොට හැමෝම වට කරගෙන ඉන්නවනේ. වට කරගෙන ඉන්නකොටවත් නිකමට මේ කටින් වචන ටිකක් පිට වෙනවද? අනේ දරුවනේ දැන්වත් තේරුම් ගන්න ජීවිතේ හැටි. මේ මම විඳින දුකම ඕගොල්ලෝ කමටහනක් කරගන්න. මේ විඳින දුක ගැනම හිතන්න ආච්චි අම්මා මේ විඳින දුක එහෙම කියනවද? නෑනේ. කරුමේ කියන්නේ පින්වත්නි සමහර අය කියන්නෙම මම නැති වුණත් කමක් නෑ. පොඩි එක්කෙනාට අම්මා කෙනෙක් වෙන්නකෝ. ඒ ඇති. මම කියන්නේ එකෙන් ඒ අය නරකයි කියන එක නෙවෙයි. ඒ අය තුලින්වත් අපිට සසර දුකෙන් මිදෙන්න අවශ්‍ය කරන කල්යාණ මිත්‍රවත් අපිට අවවාදයක් ලැබෙනවාද? නෑ, ලැබෙන්නේ නෑ. ඒ නිසා ඔබත් ඔබේ දරුවන්ට මේ සම්මතයේ තුල හොඳට උගන්වන්න වෙහෙස වෙන්න. හැබැයි හැම තිස්සෙම ටික එකපාරටම මේක දෙන්න යන්නත් එපා. ටික හුරු කරන්න. මොකද ඔබ ලබන සම්මතයේ හැම දෙයක්ම මරණයෙන් කෙලවර වන බව මතක තියාගන්න. ඊට වඩා ආධ්‍යාත්මික මඟ හරිම වටිනවා. සංසාරේ ඔබ මා නොලබපු දෙයක් නෑ පින්වත්නි. හැම දෙයක්ම මේ සසරෙහි ලබලා තියෙනවා. අද යාචකයෝ වෙලා ඉන්න මිනිස්සු මේ සසරේ මහා කෝටිපතියෝ වෙලා නැති. කොතන හරි වැරදිච්ච නිසා නේද තවම මේ සංසාරයට වැටුනේ. දැන් බලන්න ඒක ගැන හිතන්න අපි දක්ෂ වුණොත් හැමතිස්සෙම අපි වීරිය වඩන්නේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැටියට සම්මතයේ තුල යුතුයකම් ටික සීලය මත පිහිටලා සිද්ධ කරමින් අපි අපේ ආධ්‍යාත්මික එහෙම නැත්නම් ආත්ම දමනයේ පිණිස කටයුතු කරගන්න එකයි. මෝඩනම් වෙන්න එපා මේ తాවකාලික බැඳීම් හමුවේ ඔබේ ආධ්‍යාත්මික මාර්ගයේ විනාශ කරගන්න. මෝඩනම් වෙන්න එපා පින්වත්නි తాවකාලික සැප වෙනුවෙන් निराமிස වූ ලෝකේ හැම කෙනෙකුටම ලබන්න බැරි භාග්‍යවතුන් වහන්සේලා උතුම් කොට සලකපු ඒ උතුම් නිර්වාණ සැපය අහිමි කරගන්න. සදාකාලික ශාන්ත සුන්දර නිවනක් තියාගෙන తాවකාලික සැපයට ඇලි ගැටි ඒ සුන්දර නිවන අහිමි කරගන්න නම් එපා. මේ හැම දෙයක්ම తాවකාලික බව මතක තියාගන්න. මේ ජීවිතේට විතරයි. ඒක අපිට හොඳට තේරෙනව නේද දැන් මේ දේශනාවේ මුල ඉඳලා කරුණු එකින් එකට ගලපගෙන එනකොට. උන්වහන්සේ මේ එක තැනකවත් කියලා තියනවද දේශනා කළා තියනවද මහණෙනි මේක කරගන්න බැරි නම් ඊළඟ එකට යන්න කියලා? නෑ. පින්වත් මහණෙනි මේකෙම්ම ගොඩ යන්න බලන්න කියන එකයි අවධාරණය කරන්නේ. සංසාරයේ ගැන භාග්‍යවතුන් වහන්සේලා වර්ණනා කරන්නේ නෑ. ඇයි වර්ණනා කරන්නේ නැත්තේ? වර්ණනා කරන්න දෙයක් මේකේ තියෙනවද? නැති නිසා. සංසාරය ගැන වර්ණනා කරන්න දෙයක් නෑ. ඒ නිසා හොඳට කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයන් මැසුරු කරන්න. සත්පුරුෂයා ඔබ මොහොතකටවත් මේ සසරෙහි ප්‍රමාද වෙනවට කැමති නෑ. දැන් මම ඔබට කිව්ව නේද අපේ අම්මලා තාත්තලා ආච්චි අම්මලා සීයලා දුක් විඳිනකොටවත් කියන්නේ නැනේ පුතේ ගොඩ යන්න කියලා. හැබැයි බලන්න පින්වත්නි ඔබ අපි කොච්චර වාසනාවන්තද?
අපිට හම්බ වෙච්ච ශ්‍රේෂ්ඨතම කල්යාණ මිත්‍රයා කවුද? අපි සරණ යන භාග්‍යවතුන් වහන්සේ. උන්වහන්සේ අන්තිමේටත් වදාළේ හන්ද දානි භික්ඛවේ ආමන්තයාමිවෝ. පින්වත් මහණෙනි, අවසාන වතාවෙත් මම ඔබට දේශනා කරන්නේ පිනක් කරගෙන හරි කමක් නැහැ දෙව්ලොවට පැන ගන්න කියලාද? නෑ. ඒකෙන් කියන්නේ දෙව්ලොවට යන එක නරකයි කියන එක නෙවෙයි. උන්වහන්සේගේ දේශනාව හොඳට තේරුම් ගන්න. ඒ එකක්වත් ගැන භාග්‍යතුන් වහන්සේ වර්ණනා කරන්නේ නැත්තේ හැමතිස්සෙම උගන්වන්නේ මේකෙන්ම මිදෙන්න. අවසාන වතාවටත් මහණෙනි මම ඔබට දේශනා කරන්නේ අප්පමාදේන සම්පාදේත, නොපමාවම කුසල් සම්පාදනය කරන්න. කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණ සත්පුරුෂයන්ව මේ දහම තුල සේවනය කරන්න ලැබෙන කාලය තුල පුළුවන් තරම් සද්ධර්මයේ ශ්‍රවණය කරගෙන යෝනිසෝ මනසිකාරයෙන් උපන් අකුසල් ප්‍රහාණය කරගෙන නූපන් කුසල් උපදවාගෙන ධම්මානුධර්ම පිළිවෙත් පුරමින් මේ ජීවිතේම ඔබේ අවබෝධය කරා යන්න එකම එක ජීවිතයේ බවට පත් කරගෙන මේ දැවෙන ලෝකේම නිවෙන කෙනෙක් වෙන්න පින් නැති ඔබ හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය සැලසේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. මේ දේශනාව ගැන තවදුරටත් හිතන්න විමසන්න ඔබේ විමර්ශන බුද්ධියට ඉඩ තබමින් අද දේශනාව මෙතකින් නිමා කරනවා. ධර්ම ශ්‍රවණයෙන් රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් අද දායකත්වයේගෙන කටයුතු කරන තේමිය උදලාගම මහත්මාණන්ගේ පරලොව සැපත් වුණ දයාබර බිරිඳ ජයන්ති උදලාගම මහත්මිය. ඉතින් අද දිනට වසරක් පිරීම නිමිති කරගෙන එතුමියට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න. එවැගේම බර්නාඩ් මඩවල මහත්මයා, අනුලා එලනෝ මඩවල මහත්මිය, නෙවිල් උදලාගම මහත්මයා, රුබි උදලාගම මහත්මිය කියන මේ සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දයාබර ස්වාමි බිරිඳ ඇතුළු නම් සිහි කළ මියගිය සියලුම දෙනාටමත් සංසාරිකව ඔබ නමින් පරලොව සැපත් මව්පිය ගුරුවර ඥාති හිත මිත්‍රාදී සියලු ඥාතිවර පින්වතුන්ටත් නිවන් පිණිස ධර්ම ශ්‍රවණ පින උපකාර වේවා කියන අදිෂ්ඨානයෙන් මියගිය අය සිහි කරගෙන සාදු නාද පවත්වමින් පින් අනුමෝදන් කරමු. සක් දෙවිඳුන් සතරවරම් දෙවිවරු සුමන සමන් දෙවියන් ඇතුළු දෙව්ලොව දෙවියන් බඹලොව බ්‍රහ්මයින් නාලොව නාගයින් සාදුකාර දෙදී පින් අනුමෝදන් වෙත්වා. දෙව් බඹුන් ප්‍රධාන සියලු සත්වයින්ටත් නිවන් පිණිස මේ පින උපකාර වේවා කියන අදිෂ්ඨානයෙන් සාදු නාද පවත්වන්න. දායකත්වයේගෙන කටයුතු කරන තේමිය උදලාගම මහත්මයා ඇතුළු එවාගේම පවුලේ ඥාති හිත මිත්‍රාදී සියලුම දෙනාටමත් මහිපාල මඩවල මහත්මයා ඇතුළු ඔහුගේ ඥාති හිතවතුන් සියලු දෙනාටමත් එවාගේම පින්වත් සහ සම්බන්ධ වන සියලුම දෙනාටමත් ඔබගේ සියලුම යහ ප්‍රාර්ථනාවන් එලෙසින් සිහිපත් කරගන්න. ඔබ හැම දෙනාටම බුද්ධාදී රත්නත්‍රය අනන්ත මහ ගුණ බලයෙන් සියලු යහපත සැනසෙල්ල උදා වේවා. දුක්ඛම් කටළු බාධක නිවේවා. පවතින වසංගත තත්වයෙන් සිහිනකින්වත් ව්‍යසන විපතක් නොවේවා. ඝෝර කටුක සසරින් අත්මිදී සුවසේම චතු සත්‍ය දහම් අවබෝධ කොටගෙන අමා නිවනින් සැනසෙන්න මේ උතුම් කුසල් හේතු වේවා. වාසනාව වේවා වේවා කියන අදිෂ්ඨානයෙන් සාදු නාද පවත්වන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු දේශනං
චිරන් රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණයෙන් ඔබ හැම දිනාටම නිවන් සුව සැලසේවා.